දූල පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි 7 ශ්‍රේණියේ විද්‍යාව පන්තිය පටන් ගන්නවා. අපි අද ඉඳන් පැය දෙකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා තව විනාඩි 50ක් ගියාට පස්සේ අපි ඉන්ටර්වල් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ආපහු විනාඩි 10කට පස්සේ නැවතත් පන්තිය පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක දූල පුතාලට මම හිතන්නේ විවේකයක් ගන්න නැතුව එක දිගට පන්ති කරන්න නැහැ සාමාන්‍යයෙන්. ඒක නිසා දූල පුතාලට ඒක මොනවා හරි ප්‍රශ්න තියෙන දූල පුතාලට අහන්න පුළුවන්. ඒ වෙලාවේ නැත්තම් දූල පුතාලා පොඩ්ඩක් ඒ කම්පියුටර් එකකින් හරි ෆෝන් එකකින් හරි ඈත් වෙලා කම්පියුටර් එකකින් හරි ෆෝන් එකකින් හරි පොඩ්ඩක් ඈත් වෙලා ඒ විනාඩි 10 පොඩ්ඩක් ඉන්න. මොකද ඇස් වලටත් හොඳ නැහැ එක දිගට පන්ති එහෙම සහභාගී වෙන එක. ඒක නිසා මම කලින් කිව්වා වගේ එතකොට අපි විනාඩි 50ක් මෙතන ඉඳන් පන්තිය කරනවා. ඊට පස්සේ විනාඩි 10ක් අපි ඉන්ටර්වල් එක ගන්නවා. ඊට පස්සේ ආපහු අපි විනාඩි 50ක් පන්තිය කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් රටවල් වල මේ විනාඩි 50 පීරියඩ් කොට තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒකත් දූල පුතාලට සමහර වෙලාවට ඒ අත්දැකීමක් වේවි. අනිවාර්යයෙන්ම විනාඩි 10ක ඉන්ටර්වල් එකක් තියෙනවා. අපි ගිය සතියේ නතර කරපු තැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි විද්‍යුත් චුම්බක පීඩනය ගැන අපි අන්තිමට කතා කර දූල පුතාලට ඒ පහසුවෙන් යම් උපකරණයක් ඒ කියන්නේ දූල පුතාලට ඒ කියන්නේ පහසුවෙන් ටෝච් එකක් නෙවෙයි ටෝච් එකකට සමාන ඒ උපකරණයක් ඒ කියන්නේ අපිට පහසුවෙන් හදා ගන්න පුළුවන් අවස්ථාවක් මම කතා කරා ගිය සතියේ. එතකොට අපි ඒ විද්‍යුත් චුම්බක පීඩනය කියන එක දූල පුතාලට දැන්ට ඉගෙන ගන්න වෙන්නේ මම හිතන්නේ 10 වසරට 9 වසරට නැහැ විද්‍යුත් චුම්බක පීඩනය. එතකොට දූල පුතාලට උසස් පෙළට ගියාම 11 වසරට තියෙද කියන එක මට හරියට මතක නැහැ. 11 වසරට සමහරලාට තියෙන්න පුළුවන්. එතකොට ඒක එහෙම නැත්නම් දූල පුතාලට උසස් පෙළට ගියාම තමයි විද්‍යුත් චුම්බක පීඩනය කියන එක ඉගෙන ගන්න වෙන්නේ. නමුත් මේ නම මතක තියාගන්න මොකද මේ පොතේ තියෙන නිසා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ විද්‍යුත් චුම්බක පීඩනය කියන එක මොකක්ද කියන එක ඒ නම මතක තියාගන්න ඒක වැදගත් වෙනවා. එතකොට අපි මේ කතා කරේ එතකොට ඒ අපි එනමල් කම්බියක් ඒ මේකෙදී එනමල් කම්බියක් ළඟට එතකොට චුම්බකයක් අපි ගේන කොටයි ඒකෙන් ඈත් කරන කොටයි එතකොට ඒ චුම්බකයේ තියෙන ඒ චුම්බක බල රේඛා මේ එනමල් කම්බියේ ගැටුණාම ඒකේ විද්‍යුත් උත්පාදනයක් සිද්ධ වෙනවා කියන එක අපි කතා කරා. එතකොට ඒක තමයි මේ විද්‍යුත් චුම්බක පීඩනය කියන එක අපි කතා කරා. ඒක දූල පුතාලා එතකොට ඒක මතක තියාගන්න. අපි අද ගිය සතිය අපි ඊට ඉස්සෙල්ලා සතිය මම හිතන්නේ මෝටරේ ගැන කතා කරා. එතකොට ඒකේ දැනුම තියෙනවා නම් දූල පුතාලාට එතකොට මේ බයිසිකල් ඩයිනමෝවක ඇතුළත අභ්‍යන්තර කොටස මේක දක්වලා තියෙනවා. අපි ඒක පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේක දූල පුතාලාට එතකොට ඒක කලින් අපි කතා කරපු මෝටරේ ගැන දැනුමක් තියෙනවා නම් පොඩ්ඩක් හරි එතකොට මේකත් තේරුම් ගන්න පුළුවන්. Tamanට මේ අවස්ථාවේදී මේක මේ තියෙන විදිහටම කටපාඩම් කරගන්න අවස්ථා නැහැ. එතකොට මේක ගැන එතකොට දූල පුතාලාට පොඩ්ඩක් ඉගෙන මේ මතක් කරගන්න පුළුවන් මොකද්ද මේක කියලා. අපි බැලුවොත් එහෙම එතකොට මේ කොටස ඉස්සෙල්ලා බැලුවොත් එහෙම මේකේ තියෙන ලියලා තියෙන කොටස බයිසිකල් ඩයිනමෝවක් තුල සන්නායක දඟරයක් හා එහි මැද ස්ථීර චුම්බකයක් පවතිනවා. එතකොට අපි කලින් මේ විද්‍යුත් චුම්බක පීඩනය කියන කොටසත් ඒ වගේම ඊට කලින් ඒක භාවිතා කරලා අපිට LED එකක් පත්තු කරන අවස්ථාව ගැන ගිය සති කතා කරා. එතකොට මේකෙදී මේ විද්‍යුත් චුම්බක පීඩනය කියන එක තමයි මේ ඩයිනමෝව තුලත් භාවිතා වෙන්නේ. එතකොට මේ විද්‍යුත් චුම්බක පීඩනය භාවිතා කළා කොහොමද ඩයිනමෝවකින් එතකොට විද්‍යුතෙන් නිපදවන්නේ කියන එක තමයි මෙතන මේ තියෙන්නේ. අපි ඒක බැලුවොත් එහෙම එතකොට බයිසිකල් ඩයිනමෝවක් තුල සන්නායක දඟරයක් හා මැද
ස්ථීර චුම්බකයක් පවතින. එතකොට මේ ස්ථීර චුම්බකය එතකොට ස්ථීර චුම්බකය එතකොට ස්ථීර චුම්බකයෙන් එතකොට චුම්බක බල රේඛයි කියන්නේ චුම්බකයක් එනවා. එතකොට ඒක එතකොට මේ කම්බි දඟරේ මේ කම්බි දඟරේ කිව්වට කම්බි එනමල් කම්බි වෙන්න ඕනේ. එතකොට දූල පුතාලා මේ එදිනදා දකින්න තඹ කම්බි නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. තඹ කම්බි නෙවෙයි. තඹ කම්බි වලින් අපිට මෝටරයක් හදන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මේ අවස්ථාව අපි මේ අවස්ථාව එතකොට තඹ කම්බි නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. මෙතන එනමල් කම්බි කියන එක එනමල් කම්බි. එතකොට එනමල් කම්බි කියන එක එතකොට ඒක එතකොට මේකෙදි මේ භාවිතා වෙන්නේ අපි ඒක බැලුවොත් එහෙම එතකොට මැද ස්ථීර චුම්බකයක් පවතිනවා කියන එක දක්වලා තියෙනවා. එතකොට මේ ස්ථීර චුම්බකය මේක ස්ථීර චුම්බකය කියලා ලියලා තියෙනවා මෙතන. ස්ථීර චුම්බකය බයිසිකල් රෝදය කරකැවෙන විට ඩයිනමෝව තුල ඇති චුම්බකයද කරකැවෙනවා. එතකොට මේ චුම්බකය කරකැවෙනවා කියලා එතකොට බයිසිකල් මේ රෝදේ කරකැවෙනකොට මෙතන මේ බයිසිකල් රෝදෙට සම්බන්ධ වෙලා තියෙන්නේ බයිසිකල් රෝදෙ මෙහෙට කරකැවෙනකොට මේකත් මෙහෙම රවුමට කරකැවෙනවා. රවුමට කරකැවෙනකොට මේ බයිසිකල් රෝදෙ මේකට සම්බන්ධ කරලා තියෙන මේ කරකැවෙන රෝදේ බයිසිකල් රෝදෙට මේ ගෑවිලා තියෙන මේ කරකැවෙන රෝදෙ කියන එකට සම්බන්ධ වෙලා තියෙනවා මේ ස්ථීර චුම්බකයක්. ස්ථීර චුම්බකයක් මොකද වෙන්නේ? ඒකත් කරකැවෙනවා. ඒ ස්ථීර චුම්බකයක් කරකැවෙනවා. එතකොට මේකෙදි මොකද්ද වෙන්නේ? ස්ථීර චුම්බකය කරකැවෙනවා කියන එක එතකොට එවිට සන්නායක දඟරය තුල විද්‍යුතය උත්පාදනය වෙනවා. එතකොට මම කලින් කිව්වා දූල පුතාලට එතකොට මේ මෝටරය අපි හදන අවස්ථාවෙත් එහෙම අපිට මේ වෙනුවට මෝටරේ භාවිතා කරන්න පුළුවන්. එතකොට අපිට මේක ඩයිනමෝව කියන එකත් මෝටරයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. අනිත් පැත්තට විදුලිය හැපෙවුවාම මේක කරකැවෙනවා. එතකොට අපි මේ අවස්ථාවේදී මේක මේ චුම්බකය කරකැවෙනකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට මම කලින් අවස්ථාවේදී මෙතන පොඩ්ඩක් මම ඒක අඳින්නම්. එතකොට මේ අවස්ථාවේදී අපි කලින් කතා කරා චුම්බකයක් රවුම් චුම්බකයක් මෙහෙම දාලා මේ චුම්බකයේ මේක අපි මෙහෙම බට කෑල්ලක මේ චුම්බකයක් දාලා බට කෑල්ලක චුම්බකයක් දාලා අපි වටේ කොයිල් එකක් ඔතලා ඒ කොයිල් එක එතකොට මේ ඔතලා අපි මේ චුම්බකය ඉහළ පහළ කරනකොට මම මෙතන මේ කොයිල් එක අඳින්නම් මෙහෙම මේ ආකාරයට කොයිල් එකක් මේ බටේ ඔතනවා. ඔතලා මේ බටේ වටේ කොයිල් එකක් ඔතලා මේ එක් කෙලවරකට මෙතන එක් කෙලවරයි මෙතන එක් කෙලවරටයි බල්බ් එකක් අපි සම්බන්ධ කරපු අවස්ථාව අපි කලින් කතා කර. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි මේ බටේ එතකොට මෙතන මෙහෙම කැප් එක ගහලා තියෙනවා. මෙතන කැප් එක ගහලා තියෙනවා. ඇතුළත චුම්බකයක් තියෙනවා. ඇතුලේ චුම්බකයක් තියෙනවා. අපි උඩ පහළ ඒක උඩ පහළ කරාම එතකොට මේක අපි මෙහෙම දූල පුතාලා මේක බැලුවොත් එහෙම මේ ආකාරයට මේ බාර් මේක එතකොට මේකේ මෙහෙම කොයිල් එක තියෙනවා මෙහෙම. එතකොට පිටත බැලුවාම මේකේ පේන්නේ නැහැ මේ චුම්බකයේ තියේ කියලා. අපි මේක ඉහළ පහළ කරාම මේ කොයිල් එක මෙතන මේ තියෙන මේ එනමල් කම්බිය මේකට සම්බන්ධ කරලා තියෙනවා මේ අවස්ථාවේදී බල්බ් එකක්. එතකොට මේ ඉහළ පහළ මේක කරනකොට මේ කම්බි මෙතන මේ එනමල් කම්බි හරහා එතකොට මේ චුම්බකත්වය වෙනස් වෙනවා. චුම්බකයේ ඉහළට යන එක අවස්ථාවකදී අනිත් අවස්ථාවකදී පහළට එනවා. එහෙම මේ චුම්බකය ගමන් කරනකොට මේ කම්බියේ තියෙන චුම්බකත්වය කම්බිය හරහා යන චුම්බක එතකොට වෙනස් වෙනවා. ඒකෙන් මේකේ ධාරාවක් ඇති වෙනවා. ඒක තමයි මේකෙදී මේ කරන්නේ. ඇත්තටම මේ අවස්ථාවේදී උඩ පහළ ගමන් කරන්නේ මේ අවස්ථාවේදී අපි කරකැවෙනවා මේ ආකාරයට. එතකොට මේකෙදී මේ චුම්බක මේ අවස්ථාවේදී මෙහෙම චුම්බක සවි කරලා තියෙනවා කියලා හිතුවොත් එහෙම චුම්බක දෙකක් මෙහෙම එසුයනුයි කියලා වෙන්න පුළුවන්. එතකොට මේක කොයිල් එකක් තියෙනවා. මේ කොයිල් එක කොහොම
මේ ආකාරයට උතලා තියෙනවා වෙන්න පුළුවන් මේ අවස්ථාවේ පෙන්නලා තියෙන ආකාරයට මේ කොයිල් එක මේ ආකාරයට උතලා මෙහෙම මේ අවස්ථාව මෙහෙම උතලා තියෙනවා කියලා පේනවා. එතකොට මේක මෙහෙම කරකවනකොට මේකේ කොයිල් එකේ තියෙන චුම්බකත්වය වෙනස් වෙනවා. කොයිල් එක තියෙන තැන තියෙන චුම්බකත්වය වෙනස් වෙනකොට මේ කොයිල් එකේ ධාරාවක් ඇති වෙනවා. කොයිල් එකේ ධාරාවක් ඇති වෙනවා. එතකොට අපිට ඒ ධාරාව තමයි අපි ලයිට් එකකට සම්බන්ධ කරලා ඒකෙන් මේ විද්‍යුතය අපි ලයිට් එක ඩයිනමෝවට සම්බන්ධ කරපු ලයිට් එක පත්තු කරන්නේ ඒ ආකාරයට. එතකොට මේක හයියෙන් කරකවනකොට මේ චුම්බකත්වය වෙනස් වෙන එක. එතකොට වැඩි වෙනවා. එතකොට ඉක්මනට ඒක වැඩි ධාරාවක් ගමන් කරනවා. අඩුවෙන් ඒක කරකවනකොට අඩු ධාරාවක් ගමන් කරනවා. ඒක නිසා එතකොට අපි ඩයිනමෝ එතකොට හයියෙන් බයිසිකලේ පදිනකොට වැඩි ආලෝකයක් එතකොට හිමින් පදිනකොට අඩු ආලෝකයක් ලැබෙන්නේ ඒකයි. ඒක නිසා මේ බයිසිකලේ එතකොට විද්‍යුතය නිපදවන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූල ධර්ම අණුව කියලා දක්වලා තියෙන්නේ ඒ කොටස. ඒක නිසා ඒක දූල පුතාලට මම කලින් කිව්වා වගේ ඉස්සර නම් 9 ශ්‍රේණිය 10 ශ්‍රේණිය 9 ශ්‍රේණිය පන්තියට තියුණු කොටසක්. ඒක දැන් ඒක උසස් පෙළට මම හිතන්නේ 11 ශ්‍රේණියට තියෙන්නේ. ඒක වෙන රටවල් වල ඒක අනිවාර්යෙන් කියන්න ඕන වෙන රටවල් වල මේවා 7-8 ශ්‍රේණි වලට පවා උගන්වනවා. ඒවා වෙන රටවල් වල ඒවා පල්ලෙහා පන්තියට ටික දාන්නේ ලංකාවේ අනිත් පැත්තට වෙලා තියෙන්නේ. ඒවා දැන් මම හිතන්නේ උසස් පෙළට විතරක් තියෙන්න පුළුවන්. ඒක නිසා දූල පුතාල ඒ වුණාට දූල පුතාලට තීරුම් ගන්න අපහසුයක් නෑ ඒ කොටස්. ඒවා ඒක මොකක් හරි හේතුවක් උගන්වන්න ගුරුවරු නැති හින්දා වෙන්න පුළුවන් සමහරලාට. මොකක් හරි හේතුවක් නිසා ඒවා එන්න ඉහළ පන්ති වලට යන්නේ. නමුත් බොහෝ රටවල් වල ඒවා පහළ පන්ති සමහර රටවල් වල ඒවා පොඩි ළමයින්ට කියන්නේ ප්‍රාථමික ළමයින්ට පවා උගන්වනවා ඒක ප්‍රායෝගිකව. ඒක නිසා මේ අවස්ථාව දූල පුතාලට විතරක් මම හිතන්නේ අවබෝධ කරගන්න අපහසුතාවයක් නැහැ කියලා මම හිතනවා. එතරම් ඒක ඒ වැඩ කරන්නේ කොහොමද? මෙහෙම ඩයිනමෝවක් තියෙයි කියන එක නෙවෙයි. ඒ ඩයිනමෝ කොහොමද වැඩ කරන්නේ කියන එක ඒක දැනගන්න ඒක විතරක් කියන්නේ වැදගත් වෙනවා ඒක. ඒ කියන්නේ අපි නිකන් ඩයිනමෝවක් මෙහෙම වැඩ කරනවා කියලා කටපාඩම් කරන විද්‍යාවක් කියන එක තරම් ප්‍රායෝගික නැහැ. ඇත්තටම මතක තියාගන්න එකත්. ඒක නිසා ඒක කොහොමද වැඩ කරන්නේ කියන එක ඒක පොඩ්ඩක් හරි අපි ඉස්සරහටත් ඒවා කතා කරන්න පුළුවන් තරම් බලනවා. ඒක වැදගත් ඒ දූල පුතාලට. අපි මේක බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට මේකෙදි බයිසිකල් මේ කරකැවෙනකොට ඒ බයිසිකලේ රෝදේ කරකැවෙනකොට එතකොට විද්‍යුත් චුම්බක ප්‍රේරණයක් ඇති වෙනවා කියන එක තමයි කතා කරේ. අපි ඒ කොටස පොඩ්ඩක් ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදි බයිසිකල් මේ අවස්ථාව බයිසිකල් ඩයිනමෝව කියලා තියෙන නිසා එතකොට අපි ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. බයිසිකල් ඩයිනමෝව තුළ සන්නායක දංගරයක් හා මැද ස්ථිර චුම්බකයක් පවතිනවා කියන එක. ඒ කියන්නේ මේකෙන් කෙලින්ම කියන්නේ මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය භාවිතා කරනවා කියලා. කියන්නේ සන්නායකෙකුයි චුම්බකයකුයි තියෙනවා නම් කෙලින්ම විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන එක එතන ඇති වෙනවා කියන එක දූල පුතාලට හිතා ගන්න පුළුවන්. එතකොට බයිසිකල් ඩයිනමෝවක් තුල සන්නායකයක් තියෙනවා. ඒක මැද ස්ථිර චුම්බකයක් තියෙයි කියලා කියන්නේ. එතකොට මේ සන්නායක ළඟ තියෙන චුම්බකය භාවිතා කළා චුම්බකත්වයේ ඒක විනාශ කරනවා. ඒක තුලින් තමයි මේ විද්‍යුතය නිපදවන්නේ කියන එක තමයි අනිත් පැත්තට මේ කියන්නේ. මේක දූල පුතාලා ලියා ගන්න. එතකොට බයිසිකල් ඩයිනමෝවක් තුල සන්නායක දංගරයක් හා මැද ස්ථිර චුම්බකයක් පවතිනවා කියන එක.
ඒ ඊළඟට අපි ලියා ගන්න බලාපොරොත්තු වෙන මේ කොටස බයිසිකල් ඩයිනමෝව තුල විද්‍යුතය නිපදවනුයේ විද්‍යුත් චුම්බක පීරණ මූලධර්මය අනුවය. එතකොට මේකත් එතකොට වැදගත් කොටසක්. එතකොට අපි මේකත් එතකොට වැදගත් කොටසක් මේ අවස්ථාවේදී. එතකොට බයිසිකල් ඩයිනමෝව තුල එතකොට මේ අවස්ථාවේදී එක වැදගත් කොටසක්. එතකොට බයිසිකල් ඩයිනමෝව තුලත් විද්‍යුත නිපදවන්නේ විද්‍යුත් චුම්බක පේරණ මූලධර්මය අණුව කියන එක. ඒකත් දූල පුතාලා ලියා ගන්න. එතකොට මේ අවස්ථාවේ එතකොට අපි මේ කොටස කියන එක තව අවස්ථාවක අපි භාවිතා වෙනවා. මම මෙතන මේ අවස්ථාවේදී කතා කරන්නේ අපි විද්‍යුතය නිපදවන අවස්ථාව ගැන. නමුත් මේ අවස්ථාව අපි මේකට සමාන තව අවස්ථාවක් තියෙනවා. අපි ඒක පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ස්පීකර් එක වැඩ කරන ආකාරය. දූල පුතාලා ගෙවල් වල එහෙම ඊළඟට ඉයර්ෆෝන් එක කම්පියුටර් හරි ෆෝන් වල හරි ඒ ස්පීකර් එක වැඩ කරන්නේත් ඇත්තටම මේකට ටිකක් සමාන අවස්ථාවක් තියෙන. එතකොට අපි ඒක පොඩ්ඩක් කතා කරන එක මම හිතන්නේ දූල පුතාලට ඉතාම පහසුවෙන් ස්පීකර් එකක් හදා ගන්න පුළුවන්. ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒක නිසා අපි ඒකත් පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේදී. මේක ලියාගෙන ඉවර නම් කියන්න දූල පුතාලා. ලියන දූල පුතාලට නම් කියන්නේ එහෙම නැත්නම් ලියාගෙන ඉවර නම් කවුරු හරි දූල පුතෙක් chat එකේ දාන්න ලියාගෙන ඉවරයි කියලා. මේ විද්‍යුතය කියන එක අපිට ලියලා ඉවරයි සර්. හරි ඕකේ බොහොම ස්තුතියි පුතා. මේ විද්‍යුතය කියන එක අපිට විවිධ දේවල් කරන්න පුළුවන්. ඊටාම ඒ කියන්නේ අපිට ප්‍රයෝජනවත් දෙයක්. නමුත් විද්‍යුතයේ ගෙවල් වල විද්‍යුතය කියන එක දූල පුතාලා පරිස්සමෙන් භාවිතා කරන්න. පොඩ්ඩක් හරි අපි ඊටාම කුඩා ධාරාවක් ගියොත් එහෙම මිනිස්සෙගේ ජීවිතේ නැති වෙනවා. ඒක මිලි ඇම්පියර් 20ක් විතර පොඩි ධාරාවකින් මිනිස්සෙගේ ජීවිතේ නැති වෙනවා. ඒක නිසා මේ විද්‍යුතය කියන්නේ බැටරි කෑල්ලෙන් භාවිතා කරන ඒව ප්‍රශ්නයක් නැහැ. නමුත් ගෙවල් වල වයරින් වලට අත තියන්න යන්න එපා දූල පුතාලා. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒක මතක තියාගන්න. අපි ඊළඟ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා ක්‍රියාකාරකම. මේ අවස්ථාවේදී ක්‍රියාකාරකම අපි තුනේ එක කියන කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙන. එතකොට ඩයිනමෝවකින් විදුලිය නිපදවීම කියන එක මෙතන දක්වලා තියෙන. එතකොට ඩයිනමෝව කියලා මේ අවස්ථාවේදී ඩයිනමෝව භාවිතා කරලා විදුලිය නිපදවීම කියන එක තැන තමයි කතා කරන්නේ. එතකොට මේකට අවශ්‍ය වන ද්‍රව්‍ය බැලුවොත් එහෙම බයිසිකල් ඩයිනමෝවක් හෝ විද්‍යාගාර ඩයිනමෝ ආකෘතියක්. එතකොට උඩ තියෙන විද්‍යාගාර ඩයිනමෝ ආකෘතිය කියන එක මෙතන තියෙන්නේ බයිසිකල් ඩයිනමෝවක්. එතකොට විදුලි පන්දම් බල්බයක් වයර කැබලි කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාව ඇත්තටම මේක ඩයිනමෝ ආකෘතිය මේ කියලා දක්වලා තියෙනවා. ඇත්තටම මේකේ තියෙන්නේ මේ මෝටරයක් තියෙන්නේ. මෙතන මේ චුම්බක දෙකක් තියෙන්නේ. එතකොට මේකෙදී චුම්බක දෙකකුයි මම කලින් අවස්ථාවේ දූල පුතාලට මේ මෝටරයක් හදාගන්න ආකාරය කතා කරලා තියෙනවා. ඒකට සමාන දෙයක් තමයි මේකේ තියෙන්නේ මේ. එතකොට මේ අවස්ථාවේදී චුම්බක දෙකක් තියෙනවා. එතකොට අපි මේක කරකවනකොට මේකෙන් ඒ කලින් අපි කතා කරපු ඒ විද්‍යුත් චුම්බක පීරණය කියන එක ඇති වෙලා ඒකෙන් මේ විද්‍යුතය නිපද වෙනවා. ඒක මෝටරේ අනිත් පැත්ත. අපි මෙතනට කරන්ට් එක දුන්නොත් එහෙම අනිත් පැත්තට අපි මෙතනට කරන්ට් එක දුන්නොත් එහෙම මේක කරකැවෙනවා. ඒක හොඳට මතක තියාගන්න දූල පුතාලා. මෙතනට අපි කරන්ට් එක දුන්නොත් එහෙම මේක කරකැවෙනවා. මේක කරකැවුවොත් එහෙම අපිට මෙතනින් විද්‍යුතය ලබා ගන්න පුළුවන්.
විද්‍යුතය දුන්නොත් කරකැවෙනවා අනිත් පැත්තට. එතකොට අපිට මේක කරකැවුවොත් එහෙම විද්‍යුතය ලබා ගන්න පුළුවන්. ඒක නිසා මේක ඩයිනමෝවා කියන එකත් විදියටත් මෝටරේ විදියටත් මේක භාවිතා කරන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. ඒක හැමදේම බෑ, ගොඩක් දේවල් මේ වෙලාවට පුළුවන් ඒවා තියෙනවා. අපි මේක බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාව අපි බැලුවොත් එහෙම මේ පරීක්ෂණය කරන ආකාරය අපි බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී කොහොමද මේ පරීක්ෂණය කරන්න කියලා ඩයිනමෝවේ අග්‍රවලට විදුලි පන්දම් බල්බය සම්බන්ධ කරන්න. එතකොට මේ අවස්ථාව මෙතන මේ අවස්ථාව එතකොට මේකත් ඇත්තටම දූල පුතාලා දැනගන්න තියෙන එක වැදගත් වෙනවා. මෙතන මේ දූල පුතාලට පේනවා රතු පාටින් මෙතන සටහන් වෙලා තියෙන්නේ. මේ රතු පාට තැනට අපි රතු පාට වෛරය සම්බන්ධ කරන්නේ වෛර දෙකක් ගත්තොත් එහෙම එතකොට අපි ඊළඟට කතා කරනවා ඊළඟ කොටසේදී මේ රතු පාට වෛරක භාවිතා කරන එක අවස්ථාව ගැන. අපිට ඒ විද්‍යුතීය වර්ග දෙකක් තියෙනවා. ඒක ගැන අපි ඊළඟ කොටසේදී කතා කරනවා. දැනට දූල පුතාලා මේ අවස්ථාව එතකොට අපි සරල ධාරා කියලා මේකට කියන්නේ. සරල ධාරා අවස්ථාවේදී අපි රතු පාට වයර් එකයි කළු පාට වයර් එකකුයි තමයි භාවිතා කරන්නේ බොහෝ දුරට. එතකොට මේ අවස්ථාවේදී අපි මේ ඍණ කියන අග්‍රයට අපි මේ කළු පාට වයර් එක භාවිතා කරනවා. ධන කියන අග්‍රයට අපි රතු පාට වයර් එක භාවිතා කරනවා. ඒක වැදගත් දෙයක් ඇත්තටම. ඒක දූල පුතාලා ඒක වරද්ද ගන්න නැතුව ඒක භාවිතා කරන එක ඊටාම වැදගත්. ඒක මතක තියාගන්න. එතකොට අපි ධනාග්‍රය රතු පාටිනුත් ඍණාග්‍රය කළු පාටිනුත් තමයි වයර් සම්බන්ධ කරන්නේ. මොනවා හරි දූල පුතාට අහන්න දේවල් තියෙනවද මෙතෙන්ට වෙනකම්? අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන මොකුත් ප්‍රශ්න නැත්තම් එතකොට අපි බැලුවොත් එහෙම එතකොට ඩයිනමෝවේ අග්‍රවලට විදුලි පන්දම් බල්බය සම්බන්ධ කරනවා. ඊට පස්සේ ඩයිනමෝව සෙමින් සහ වේගයෙන් කරකවමින් එතකොට මෙතන මේ පිටිපස්සේ මේකෙදී මේක එහා පැත්තේ දූල පුතාලා පොල් ගාන මැෂින් වල එහෙම ඒ කරකවන එක දැකලා ඇති. ඒ වගේ දෙයක් මේක පිටිපස්සේ තියෙන්න ඕන. එතකොට මේක අල්ලලා මෙහෙම කරකවන්න තියෙන. එතකොට මේක මේ අවස්ථාවේදී එතකොට මේ ආකාරයට එතකොට මේක මෙහෙම ඔරලෝසුව කරකවන පැත්තට හරි අනිත් පැත්තට හරි මේකෙන් අල්ලලා මෙහෙම කරකවන්න. පිටිපස්සේ මේ පැත්තේ නෙවෙයි අනිත් පැත්ත තියෙන්න ඕන. ඒක කරකැවුවාම මේක කරකැවෙනවා. ඊට පස්සේ එතකොට ඒක අනුව මේ මෝටරේ කරකැවිලා එතකොට විද්‍යුතය නිපද වෙනවා කියන අවස්ථාව. එතකොට ඒක හයියෙන් කරකවනකොට මම කලින් කිව්වා වගේ බයිසිකලය වේගයෙන් පදිනකොට මේකේ විද්‍යුත් චුම්බක පේරණය ඉක්මනට වෙනස් වෙලා එතකොට වික්මන්ට ධාරාවක් ගලන් යනවා. ඒ වගේම හිමින් කරකවනකොට විද්‍යුත් චුම්බක එතකොට පේරණය හිමින් සිද්ධ වෙන්නේ. එතකොට ඒක නිසා ඒක පොඩි ධාරාවක් ගමන් කරනවා කියන එකත් දූල පුතාලට දකින්න පුළුවන්. එතකොට ඒක අනුව මේ අවස්ථාවේදී එතකොට අපිට ඒ ආලෝකය කියන එක ඒක අනුව වෙනස් වෙනවා කියලා දූල පුතාලට දකින්න පුළුවන් වෙයි. එතකොට මේ නිරීක්ෂණ සඳහා හේතුව සාකච්ඡා කරන්න කියලා තියෙනවා. එතකොට ඒක මම කලින් කිව්වා වගේ අපි වේගයෙන් කරකවනකොට මේකෙදී අපි ඒ දූල පුතාලා මම කලින් කතා කරපු මේ මැෂින් ඒ උපකරණේ වගේත් එහෙමයි. මේ උපකරණය ඒක ගිය සතිය අපි කතා කරලා තියෙනවා. මෙතන කොයිල් ගොඩක් ඔතලා එතකොට මැද එතකොට චුම්බකයක් මැදට දාලා එතකොට උඩ පහළ කරනකොට ඉක්මනට උඩ පහළ කරනකොට අපිට බල්බ් එක පත්තු වෙනවා හොඳට කියලා දකින්න පුළුවන්. මොකද මේ චුම්බක බල රේඛා මේක හරහා මේ චුම්බකය ගමන් කරනකොට විද්‍යුත් චුම්බක පේරණය කියන එක වැඩි වෙනවා. ඉක්මනට මේක හරහා ගමන් කරනකොට විද්‍යුත් චුම්බක පේරණය වැඩි වෙනවා. ඒක නිසා අපිට වැඩි විද්‍යුත් ධාරාවක් එතකොට ලබා ගන්න පුළුවන්. ඒක තමයි එතන මේකෙ සිද්ධ වෙන්නේ. එතකොට විද්‍යුත් චුම්බක පේරණය කලින් අවස්ථාවේ තියුණු ඒක වැඩි වෙලා වේගය වැඩි වෙනකොට ඒක වැඩි වෙනවා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට එතකොට වැඩි ධාරාවක් අපිට ලබා ගන්න පුළුවන්.
අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඩයිනමෝව කරකැවීමෙන් දූල පුතාලා කවුරු මේ ස්ක්‍රීන් ෂෙයා කරන මේ බටන් එක ඔබන්න එපා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අපි බැලුවොත් එහෙම එතකොට ඩයිනමෝවක් කරකැවෙන වේගය වැඩි වන විට ප්‍රේරණය වන විදුලි ප්‍රමාණයද වැඩි වන බව පැහැදිලි වෙනවා කියලා. එතකොට අපි කතා කරපු කොටස එතකොට ඒ වැඩි වෙනකොට ඒ වේගය වැඩි වෙනකොට මේ අවස්ථාවේදී ඒ ප්‍රේරණය වන විදුලි ප්‍රමාණයත් එතකොට වැඩි වෙනවා කියන එක තමයි මෙතනදී මේ කතා කරන්නේ. ඊළඟට අපි සරල ඩයිනමෝවක් සෑදීම කියන එක එතකොට ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සරල ඩයිනමෝවක් සෑදීම කියන කොටස. චුට්ටක් ඉන්න අපි සරල ඩයිනමෝවක් සෑදීම කියන කොටස කතා කළා. අපි අන්තිමට මම කලින් කතා කරපු ඒ අපිට ස්පීකර් එකක් කොහොමද හදාගන්නේ කියන එක දූල පුතාලට කෝපයක් පොඩි මේ කඩදාසි කෝප්පකින් උනත් ස්පීකර් එකක් හදාගන්න පුළුවන්. එතකොට ඒව කොහොමද හදන්නේ කියන එක පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට අපි ක්‍රියාකාරකම 3/12 කියන කොටස 3/2 කියන කොටස අපි බැලුවොත් එහෙම එතකොට ඩයිනමෝවක් සෑදීම කියන කොටස. එතකොට මේ අවස්ථාවේදී මේ පරිවරණ කම්බිය කියන්නේ එනමල් කම්බි කියන එක එතකොට පරිවරණ කියන්නේ මම ගිය සතියේ කතා කරලා තියෙනවා. ආපහු බැලුවොත් එහෙම තඹ කම්බිය තියෙනවා. තඹ කම්බිය මේ තඹ කම්බිය මේ වගේ අවස්ථා මේ ඔතලා අපිට භාවිතා කරන්න බෑ මොකද ෂෝට් වෙනවා. එතකොට අපි භාවිතා කරන්නේ එනමල් කම්බිය කියන එක. එතකොට එනමල් කම්බිය කියන එකේ වෙනස මොකක්ද කියන බැලුවොත් එහෙම එතකොට ඒකේ මම කලින් කතා කරලා තියෙනවා දූල පුතාලට මේකේ ප්ලාස්ටික් වගේ පොඩි ආවරණයක් තියෙනවා මේකේ වටේට. ඊටාම සියුම් ආවරණයක් තියෙනවා. අපි දූල පුතාලා එක හොඳට මතක තියාගන්න භාවිතා කරන්න ඉස්සෙල්ලා වැලි කඩදාසි කෑල්ලකින් මේක හූරන්න ඕන. එහෙම නැතුව අපිට ඒක භාවිතා කරන්න බැහැ මොකද මේක කම්බිය වටේ ඒ ඉතාසියුම් ප්ලාස්ටික් වගේ ආවරණයක් තියෙනවා. එතකොට අපි මේක මේ ආකාරයට මේක මේ පෙන්නලා රූපේ පෙන්නලා තියෙන ආකාරයට ගොඩක් අපි මෙහෙම කම්බිය එකට දිගට අපි මේකෙදී මෙහෙම ඉතුවයි කියලා මේව අතර ෂෝට් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කියන්නේ එකිනෙක සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද ඒ කම්බිය වටේ තඹ කම්බිය වටේ ඒ විද්‍යුතේ ගමන් කරන්නේ නැති ප්ලාස්ටික් ආවරණයක් තියෙන නිසා ප්ලාස්ටික් හරි වෙන දෙයක් වෙන්නත් පුළුවන්, එනමල් එකක් වෙන්නත් පුළුවන්. එතකොට දූල පුතාලට ඒ තේරුම් ගන්න පුළුවන් පහසු වෙන්න මම කිව්වේ ප්ලාස්ටික් අපි shopping bag එකක් වගේ පොඩි ඒ වගේ එකක් තියෙනවා කියන එක මතක තියාගන්න දූල පුතාලා. චුට්ටක් ඉන්න රෙකෝඩින් මන් දෙන්න චුට්ටක් ඉන්න. ඕකේ චුට්ටක් ඉන්න දූල පුතාලා. එතකොට ඒක හොඳට මතක තියාගන්න. ඒක එතකොට ඒකෙදී ඒ තඹ කම්බිය කියන එකයි තඹ කම්බිය නෙවෙයි ඒක වටේ එතකොට ඒ ආවරණයක් තියෙන ඒ කම්බියයි අතර වෙනස. එතකොට අපි මෝටරයක් වගේ දෙයක් තඹ කම්බියකින් හදන්න බෑ අපිට. එතකොට ඒක කරකැවෙන්නේ නැහැ. ඒක තඹ කම්බියකින් හදන්න බෑ. ඒකට භාවිතා කරන්න ඕන මේ අපි මේ කතා කරන එනමල් කම්බිය කියන එක. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මේ සේරම මේ අවස්ථාවේදී භාවිතා කරලා තියෙන්නේ මේ එනමල් කම්බිය. ඒක තමයි මේ පරිවරණ තඹ කම්බි කියලා කියන්නේ. ඒක එතකොට වටේ මේක ආවරණයක් තියෙනවා.
එතකොට ඒ වගේම මේක මේ අවස්ථාවේදී මේ කියන මේ අවස්ථාව එතකොට කඩේකට ගිහිලා මේක කිව්වොත් එහෙම එතකොට ඒ කම්බියේ එතකොට ඝනකම ඇත්තටම එතකොට කම්බියේ මහත කියන එක එතකොට මේ කම්බිය කිව්වහම ඒ හැමෝම කවුරු හැදුවත් මේ කම්බිය එතකොට අරගෙන මේක එතකොට මේ ආකාරයට මේ පරීක්ෂණය කරන්න පුළුවන් කියන එක නිසා තමයි මේක දක්වලා තියෙන්නේ. අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස ඒකෙන් තඹ කම්බියෙන් මීටර 4ක් ගන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ තඹ කම්බියේ මේ පරිවර්ණය කරපු තඹ කම්බිය කියන්නේ එනිමල් කම්බියෙන් එතකොට මීටර 4ක් ගන්න කියලා දක්වලා තියෙනවා. එතකොට දණ්ඩ චුම්බකය කියලා කියන්නේ එතකොට මේ අවස්ථාවේදී මේ පල්ලෙහා රූපේ දක්වලා තියෙන මේ චුම්බකය තමයි දණ්ඩ චුම්බකය කියලා කියන්නේ. රබර් ඇබයක් යකඩ කම්බි හෝ පතුරු මිටියක් කියලා දක්වලා තියෙනවා. ගැල්වනෝමීටරයක් සෙලෝ ටේප් කියලා දක්වලා තියෙනවා. අපි මේ අවස්ථාව පොඩ්ඩක් බැලුවොත් එහෙම එතකොට කම්බි මීටර 4ක් කියන එක අපි කලින් කතා කරා. දණ්ඩ චුම්බකය කියන්නේ මේක රබර් ඇබයක් මොකදද කියලා අපි ඊළඟට බලන්න බලාපොරොත්තු වෙනවා. ඒ පරීක්ෂණය කරනකොට යකඩ කම්බි හෝ පතුරු මිටියක් කියන එකත් ඒක මොකටද භාවිතා කරන්න හදන්නේ කියලා. ගැල්වනෝමීටරය කියන එක අපි කලින් කතා කරලා තියෙනවා. ගැල්වනෝමීටරයයි කියන්නේ භාවිතා කරන්නේ අපි විද්‍යුත් ධාරාවක් මේක තුලින් ප්‍රේරණය වෙ. ඒ කියන්නේ ඇති වෙනවද කියන එක බලන්න. අපිට ඇමීටරය කියන එකෙන් ඒක සංවේදීව විද්‍යුත් ධාරාවක් ඇති වෙනවද කියලා අපිට බලන්න බෑ ඇත්තටම. ඒක නිසා අපිට විද්‍යුත් ධාරාවක් ඇති වෙනවද නැද්ද කියන එක, ඒ කියන්නේ පරිපථයක විද්‍යුත් ධාරාවක් ගලනවද ගලන්නේ නැද්ද කියන එක බලන්න තමයි අපි ගැල්වනෝමීටරයක් භාවිතා කරන්නේ. ඒක නිසා ගැල්වනෝමීටරයක් භාවිතා කළා දූල පුතාලට ඒ පරිපථයේ විද්‍යුත් ධාරාවක් ගලනවද ගලන්නේ නැද්ද කියලා බලන්න පුළුවන්. නමුත් ඒ ගලන විද්‍යුත් ධාරාවේ විශාලත්වය කියන එක මනින්න බෑ. ඒක මතක තියාගන්න. එතකොට මම කලිනුත් කතා කරලා තියෙනවා ඇමීටරයකයි එතකොට ගැල්වනෝමීටරයකයි වෙනස. ඇමීටරයක් කියලා කියන්නේ විද්‍යුත් ධාරාවේ ප්‍රමාණය කියන එක ප්‍රමාණාත්මක අගයකින් අපිට දක්වන්න පුළුවන්. නමුත් ගැල්වනෝමීටරකින් අපිට බෑ. අපිට කියන්න පුළුවන් මේක තුලින් විද්‍යුතේ ගමන් කරනවද විද්‍යුතේ ගමන් කරන්නේ නැද්ද කියන එක විතරයි. ඒක නිසා නමුත් ඒ ගැල්වනෝමීටරය කියන එකේ සංවේදීතාවය ඊටාම වැඩි. ඒක නිසා ඇමීටරයකට බෑ ගැල්වනෝමීටරයක් තරම් සංවේදීව විද්‍යුත් ධාරාවක් ගලා යනවද කියලා බලන්න. ඒක නිසා මේ දෙකම වැදගත් වෙනවා. ගැල්වනෝමීටරයකට කරන්න පුළුවන් දේ ඇමීටරයකට කරන්නත් බෑ. ඇමීටරයකට කරන්න පුළුවන් දේ ගැල්වනෝමීටරයකට කරන්නත් බෑ. ඒක නිසා මේ උපකරණ දෙකම විද්‍යුතයේ ඒ ධාරාව සම්බන්ධ උපකරණ දෙකක් ගැල්වනෝමීටරයයි ඇමීටරයයි කියන එක. නමුත් ඒ ධාරාවේ ප්‍රමාණය මනින්න පුළුවන්ද නැත්නම් ධාරාවේ ප්‍රමාණය මනින්න බැහැද? සංවේදීද සංවේදී නැද්ද කියන එක අනුව මේ උපකරණ දෙක වෙන් වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. එතකොට ගැල්වනෝමීටරයක් අවශ්‍යයි කියන එක අපි මෙතන කතා කරා. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට චුට්ටක් ඉන්න දුවල පුතාලා අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම සෙලෝ ටේප් මොකක් හරි අලවන්න භාවිතා කරනවා. මෙතන මේ කොයිල් එක රඳවන්න හරි වෙන්නේ නැති. අපි ඒක බලාපොරොත්තු වෙනවා. බයිසිකල් ස්පෝක් කම්බියක් තමයි මේක මේ කරකවන්න භාවිතා කරලා තියෙන්නේ. එතකොට බයිසිකලේ ස්පෝක් කම්බියක් එතකොට මේක කරකවන්න භාවිතා කරලා තියෙනවා. අපි ඒක පොඩ්ඩක් බැලුවොත් එහෙම 15 සෙන්ටිමීටර් පමණ දිග යකඩ කම්බි 10ක් පමණ
කපහලවයි සෙන්ටිමීටර් පමණ දිග යකඩ කම්බි 10ක් පමණ එකට තබා මිටියක්සේ සාද ගන්න කියනවා. එතකොට යකඩ කම්බි හෝ පතුරු කියලා මෙතන දක්වලා තියුණු මේ කොටස මෙතන මේ අවස්ථාවේ මෙතන මේ දක්වලා තියුණු යකඩ කම්බි හෝ පතුරු කියන පතුරු මිටියක් කියන කොටස. එතකොට යකඩ කම්බි හෝ පතුරු කියන ඒ කොටස එතකොට ඒක එකට තියලා මිටියක් විදියට සකස් කරගන්න කියලා මේ අවස්ථාවේදී දක්වලා තියෙනවා. එතකොට ඒක සකස් කරගෙන ඒකේ දෙකිලවර 2 සෙන්ටිමීටර් පමණ නවා U හැඩයට. කියන්නේ මේ කොටස මේ කළු පාටින් මේ දක්වලා තියෙන මේ එනමල් කම්බිය ඔතල තියෙන මේ කොටස ගැන කතා කරන්නේ. එතකොට මේක එතකොට යකඩ කම්බි හරි ඒ පතුරු හරි මිටියක් අරගෙන එතකොට මේක හදලා තියෙන්නේ මෙතන 2 සෙන්ටිමීටර් පමණ. 2 සෙන්ටිමීටර් මෙතන 2 සෙන්ටිමීටර් කියන මෙහෙම නවලා තියෙන්නේ. එතකොට මේක හදා ගන්න කියලා දක්වලා තියෙනවා. U හැඩයට නවා ගන්න. කම්බිය මිටිය වටා රූපේ පරිදි සන්නායක කම්බි දංගරයක් සේ ඔතා ගන්න. එතකොට මේකේ මේ අවස්ථාවේදී මේ දක්වලා තියෙන ආකාරයට එනමල් කම්බිය මේක ඔතා ගන්න කියලා තියෙන මෙතන මේ කොටසේ දක්වලා තියෙන මේ ආකාරයට එනමල් කම්බිය ඔතා ගන්න කියලා දක්වනවා. සන්නායක දංගරේ එතකොට මේ අවස්ථානායක කිව්වට එතකොට එනමල් කම්බිය මේ අවස්ථාවේදී ඒකේ දෙකලවර සූරා පිරිසිදු කර. එතකොට මම කලින් කියපු අවස්ථාව මේ අවස්ථාවේදී ප්ලාස්ටික් ආවරණයක් තියෙනවා. ඒක නිසා විද්‍යුතය ගමන් කරන්නේ නැහැ ඒකේ සම්බන්ධ කරාට. ඒක හින්දා මේකෙදි මේ කියන්නේ සූරලා දෙකලවර කියන්නේ මේ මෙතන මේ සූරලා මේක අයින් කරන්න කියලා මේ නිල් පාටින් මේ මම දක්වලා තියෙන මේ ප්ලාස්ටික් ආවරණය. ඒක දෙකලවර එතකොට සූරලා අයින් කරාම අපිට මේ තඹ කම්බිය අපිට එතනින් ගන්න පුළුවන්. ඒ ප්ලාස්ටික් ආවරණය සූරලා අයින් කරන්න කියලා කියන්නේ අපි වැලි කඩදාසියක් හරි අරගෙන ඒක පොඩ්ඩක් ඇද්ද හැටි ගලවලා යනවා. එතකොට අපිට අවශ්‍ය ප්‍රමාණයට ඒක සුද්ධ කළා ඒක සම්බන්ධ කරන්න පුළුවන් මෙතන මේ උපකරණයට. ඒක නිසා වැඩි සුද්ධ කරන්නේ නැහැ. ඒක නිසා අපිට අවශ්‍ය ප්‍රමාණයට සුද්ධ කළා මේ ගැල්වනෝමීටරෙන් මෙතන ගැල්වනෝමීටරයක් නෙවෙයි තියෙන්නේ මේකෙදි මෙතන තියෙන්නේ ඇමීටරයක්. මෙතන තියෙන්නේ මේක ගැල්වනෝමීටරයක් නම් මෙතන G කියලා එන්නේ ගැල්වනෝමීටරය කියන එක. එකක් දුවල පුතාලා මතක තියාගන්න. මෙතන අවශ්‍ය ද්‍රව්‍ය විදියට දක්වලා තියෙන ගැල්වනෝමීටරයක්. එනමුත් මේ රූපේ තියෙන්නේ මිලි ඇමීටරයක්. ඒ කියන්නේ විද්‍යුත් ධාරාව මම කලින් කියපු ඒ විද්‍යුත් ධාරාව මනින්න පුළුවන් උපකරණේ. නැතුව ඒ ධාරාවක් ගලනවද ගලන්නේ නැද්ද කියන එක බලන උපකරණය නෙවෙයි. ඒක නිසා මේ පින්තූරය එක පොඩ්ඩක් මේ අවස්ථාවේදී මේකෙන් මේ පරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් මේ පොතේ දක්වලා තියෙන මේ ගැල්වනෝමීටරය කියන එක නෙවෙයි මෙතන තියෙන්නේ ඇමීටරය. සරලව කිව්වොත් එහෙම මිලි ඇමීටරයක් කියන එක. ඒක මිලි ඇමීටරයක් තමයි මෙතන මේ සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මේ කම්බි මිටිය එතකොට රූපය ආකාරයට සකස් කරගත්තා. සන්නායක දංගරේ එතකොට සන්නායක දංගරේ දෙකලවර සූරලා පිරිසිදු කළා. එතකොට මම කලින් කිව්වේ එතකොට ඒකේ පරිවාරකයක් මේ අවස්ථාව මේක තියෙනවා ප්ලාස්ටික් ආවරණයක්. ඒක අයින් කරා. එතකොට අපිට පුළුවන් සම්බන්ධ කරන්න. ඒක වැලි කඩදාසියකින් එක පොඩ්ඩක් ඇතිල්ලුවාම ඒක සුද්ධ කරගන්න පුළුවන්. රබර් ඇබය දණ්ඩ චුම්බකයේහි එතකොට රබර් ඇබය කියන එක දණ්ඩ චුම්බකයේහි අලවා ඊට ස්පෝක් කම්බිය. එතකොට මේ අවස්ථාවේදී එතකොට රබර් ඇබය කියන එක දණ්ඩ චුම්බකයේ මෙතන මේ රබර් ඇබය කියන එක මෙතන දක්වලා තියෙන්නේ. ඒක මේකෙදි අලවලා ඒකට ස්පෝක් කම්බිය සවි කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ මෙතන අවස්ථාව මෙතන තමයි එතකොට මේ රබර් ඇබය කියන එක භාවිතා කරන්නේ මේ ස්පෝක් කම්බියයි. අතින් කරකවන්න යන මේ ස්පෝක් කම්බියයි දණ්ඩ චුම්බකයයි සම්බන්ධ කරන්න තමයි මේ රබර් ඇබේ කියන එක භාවිතා කරලා තියෙන්නේ. එතකොට අපි ඊළඟ කොටසක් බැලුවොත් එහෙම එතකොට ඊට පස්සේ මොකද්ද කරන්න කියන එක බැලුවොත් එහෙම අපි ස්පෝක් කම්බිය සවි කරන තැන වෙනකන් කතා කරා
දණ්ඩ චුම්බකය සන්නායක දංගරය මැද රඳවා කරකවන්න. එතකොට මේක මේ සන්නායක දංගරය මැදට ඒ සන්නායක දංගරය උඩට කිට්ටුවට ගෙනහිල්ලා කරකවන්න කියලා කියන්නේ. එතකොට මේක කරකවනකොට මොකද වෙන්නේ? දූල පුතාලට ගැල්වනෝමීටරේ කටුවේ චලිතය නිරීක්ෂණය කරන්න. එතකොට මෙතන මේ කොටස විතරයි වෙනසක් තියෙන්නේ. මේ ආකාරයටමයි ගැල්වනෝමීටරේ තියෙන්නේ. එතකොට ගැල්වනෝමීටරය එතකොට දූල පුතාලට එතකොට මේකේ කටුව කොහෙටද මේ ආකාරයට කොහෙට හරි ගමන් කරනවද කියලා දකුණු පැත්තට හරි වම් පැත්තට හරි එතකොට දූල පුතාලා මේක කරකවනකොට මේක එතකොට දෙපැත්තටම යන එහාට මෙහාට යනවා වෙන්න පුළුවන්. එතකොට එක පැත්තකට යන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී මම හිතන්නේ මේක දෙපැත්තටම කරකැවෙනවා. එහාට යනවා මෙහාට යනවා වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට දූල පුතාලට මොකද්ද මේ විද්‍යුත් චුම්බක පේරණය මෙතනදී ඇති වෙනවා කියන එක බලා ගන්න පුළුවන් මේ ගැල්වනෝමීටරය තුලින්. එතකොට මේක තමයි එතකොට මේ විද්‍යුතේ නිපදවන්න භාවිතා කරන්නේ මේ මූල ධර්මයේ. එතකොට දූල පුතාලා ගෙවල් වලට එන විද්‍යුතය මම කලින් කතා කරලා තියෙනවා. දූල පුතාලාගේ ගෙවල් වලට එන විද්‍යුතේදී මේක මේ අතින් කරකවන්න නැතුව මේකට අපි හුලම් පෙත්තක් මේකට සම්බන්ධ කරලා ඒ හුළඟෙන් මේක කරකවනවද මේ අවස්ථාව? එහෙම නැත්නම් හුමාලෙන් කරකවනවද? එහෙම නැත්නම් අපි ජලයෙන් කරකවනවද? ජලයේ තියෙන ඒ චාලක ශක්තිය එහෙම නැත්නම් ගලාගෙන යන ශක්තිය භාවිතා කළා මේක කරකවනවද කියන එක තමයි වෙනස් වෙන්නේ. ඒක නිසා මේ විද්‍යුතේ නිපදවන ආකාරය බොහෝ දුරට සමාන වෙනවා. ඒක නිසා මේකෙදී ඒ අපි අතින් කරකවලා කරන්නේත් එතකොට ඒ නිපදවන විද්‍යුතය ඒක අත වෙනුවට අතින් අපිට දිගටම කරකවල ඒක විද්‍යුතේ නිපදවන්න බෑ. ඒක නිසා ඒ මම කලින් කිව්ව ආකාරයට එතකොට වෙනත් අපි ශක්ති ප්‍රභවයක් අපි භාවිතා කරන. ඒ කියන්නේ ජල විදුලිය ජලය කියන එක හරි සුළං ශක්තිය හරි මොකක් හරි අපි තාප ශක්තිය හරි මොකක් හරි අපි භාවිතා කළා මේක කරකවනවා කියන එක. මෙතෙන්ට වෙනකන් දූල පුතාලට ප්‍රශ්න නැත්නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙන්ට වෙනකන් මොන හරි ප්‍රශ්න නැත්නම් අපි ඊළඟ කොටස වෙනකන් කතා කළා. ඊට පස්සේ අපි ඉන්ටර්වල් එක ගත්තට පස්සේ අපි සරල ධාරයි ප්‍රත්‍යාවර්ත ධාරයි කියන කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට මේ කොටස අපි බැලුවොත් එහෙම ඔබ සාදා ඇත්තේ සරල ධාරා ඩයිනමෝවක්. ඒක දූල මේ අවස්ථාවේදී එතකොට සරල ධාරා කියන එක අපි තාම ඉගෙනගෙන නැහැ. එතකොට මේ අවස්ථාවේදී අපි කලින් අවස්ථාවේදී මේ කොටස ලියාගත්තේ නැහැ. චුට්ටක් ඉන්න. අපි මේ කොටසත් ලියා ගන්න වෙනවා. ඒක වැදගත් කොටසක්. අපි ඒක බැලුවොත් එහෙම එතකොට මේ කොටස ඩයිනමෝවක් කරකැවෙන වේගය වැඩි වෙන විට පේරණය වන විදුලි ප්‍රමාණයද වැඩි වේ. වැඩි හරි මොකක් හරි ලියා ගන්න දූල පුතාලා. එතකොට ඩයිනමෝවක් කරකැවෙනකොට කරකැවෙන වේගය වැඩි වෙනකොට පේරණය වන විදුලි ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒක ලියාගෙන ඉවරුනහම අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ඩයිනමෝවක් කරකැවෙනකොට වේගය වැඩි වෙනකොට පේරණය වන විදුලි ප්‍රමාණයත් එතකොට වැඩි වෙනවා. ඩයිනමෝවක් කරකැවෙන වේගය වැඩි වෙනකොට පේරණය වන විදුලි ප්‍රමාණයත් වැඩි වෙනවා.
දූල පුතාලා ලියාගෙන ඉවර නම් කියන්න අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. හරි සර්. හරි ඕකේ අපි අනිත් දූල පුතාලා හැමෝම ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට අපි මේ කොටස බැලුවොත් එහෙම ඔබ සාදා ඇත්තේ සරල ධාරා ඩයිනමෝවක්. මොකද්ද මේ සරල ඩයිනමෝවක් කියලා කියන්නේ? එතකොට ධාරා කියන එක ලියලා නැහැ මේ අවස්ථාවේදී. එතකොට සරල ඩයිනමෝවක් කියන එක තමයි මෙතන තියෙන්නේ. එතකොට අපි සරල ඩයිනමෝවක් එතකොට අපි හදලා තියෙන්නේ මේ අවස්ථාවේ කලින් කතා කරපු එක. එතකොට මීට වඩා ටිකක් වෙනසක් සිද්ධ වෙනවා. මොකද ඒක අපි පොඩ්ඩක් බලන්න බලාපොරොත්තු වෙන පල්ලෙහාදී සරල ඩයිනමෝවක් අපි සකස් කරලා තියෙන්නේ. අපි බැලුවොත් එහෙම එතකොට එහි ක්‍රියාකාරීත්වය තව දුරටත් වැඩි දියුණු කළ හැක්කේ කෙසේද යන්න දැන් සලකලා බලමු. ඔබ සකසාගත් සරල ඩයිනමෝවේ දංගරයේ පොට සංඛ්‍යාව වැඩි කර ක්‍රියාත්මක කරන්න. එතකොට දංගරයේ පොටවල් ගන්න වැඩි කරාම මොකද්ද වෙන්නේ කියන එක තමයි ඊළඟට කතා කරන්නේ. ඇමීටරේ කටුව චලනය වන ප්‍රමාණය සටහන් කරගන්න. එතකොට මේ අවස්ථාවේදී ඇමීටරේ කියලා දක්වලා තියෙනවා. මේ අවස්ථාවේදී එතකොට ඒ විද්‍යුත් ප්‍රමාණය මනින්න උපකරණ. එතකොට ඇමීටරේ කටුව චලනය වන ප්‍රමාණය සටහන් කරගන්න කියනවා. ප්‍රබලතාවයෙන් වැඩි චුම්බකයක් සම්බන්ධ කර නැවත ක්‍රියාත්මක කර බලන්න. එතකොට මේ අවස්ථාවේදී මොකද්ද වෙන්නේ කියන එක එතකොට අපි ඊළඟ කොටසත් බැලුවොත් එහෙම දංගරයේ පොට සංඛ්‍යාව සහ චුම්බකයේ ප්‍රබලතාවය වැඩි කිරීමෙන් ඩයිනමෝවේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න පුළුවන් කියලා. එතකොට මේ අවස්ථාව දූල පුතාලට සමීකරණ වලින් මේක ඉගෙන ගන්නේ නැහැ. එතකොට අපි දූල පුතාලා උසස් පෙළට එහෙම ගියාම මේක සමීකරණ වලින් මේවැය සම්බන්ධතාවය පොට ගාන වැඩි කරාම කොහොමද විද්‍යුතේ ප්‍රමාණය වැඩි වෙන්නේ කියන ඒවා ඉගෙන ගන්නවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මම කලින් කියපු ඒ අවස්ථාව එතකොට ඒ අපි කොයිල් එකක් තියෙනවා. කොයිල් එක ළඟට එතකොට චුම්බකයක් ගේනකොට එතකොට මෙහෙම චුම්බකයක් අපි මෙතෙන්ට ලං කරනකොට එතකොට මේකේ විද්‍යුතේ ගමන් පේරණය වෙනවා. විද්‍යුත් චුම්බක පේරණයක් වෙනවා කියලා කතා කරා. මේ ගේන චුම්බකය ඒක ප්‍රබල වෙනකොට මේකට මේ අවස්ථාවේදී මේ අපි කතා කරන එනමල් කම්බිය මත ඇතිවන බලපෑම වැඩි වෙනවා. එතකොට ඒක නිසා මේක වැඩි වෙනකොට නිසා එතකොට මොකද වෙන්නේ? මේකේ වැඩි ධාරාවක් මේකේ පේරණය වෙනවා. ඒක නිසා මේ චුම්බකය කියන එකයි ඒ වගේම මේකේ කොයිල් ප්‍රමාණය මේක කොච්චර කොයිල් ගානක් එකේ ඔතල තියෙනවද කියන එකයි කියන වට ගන්න ඒක වැඩි කරනකොට ඉදංගරේ පොට ගන්න කියන එක එතකොට වැඩි කරනකොට එතකොට ඒකේ නිපද වෙන ඒ විද්‍යුත් ඒ කියන්නේ විද්‍යුතේ පේරණය වෙන ප්‍රමාණය වැඩි වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒ වගේම වේගය වැඩි කරනකොටත් එතකොට ඒක විද්‍යුතේ නිපද වෙන එක වැඩි වෙනවා කියලා අපි කලින් කතා කරා. එතකොට මේ අවස්ථාවේදී මේ ඩයිනමෝව කොහොමද අපි වෙනස් කරන්නේ කියන එක තමයි දක්වලා තියෙන්නේ. දූල පුතාලා මේ අවස්ථාවේදී මේ කොටස් දෙක අපි ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට ඒක මම තද රතු පාටින් දක්වන්න චුට්ටක් ඉන්න. දංගරේ චුට්ටක් ඉන්න. ඩයිනමෝවක කියලා ලියා ගන්න චුට්ටක් ඉන්න දූල පුතාලා මේක මම ආපහු පොඩ්ඩක් මකන්නම්. ඩයිනමෝව කියන එක එතකොට මේ අවස්ථාවේදී ඩයිනමෝවෙහි දංගරයේ පොට සංඛ්‍යාව වැඩි
චුට්ටක් ඉන්න මේ අවස්ථාව ලියා ගන්න එපා. පල්ලෙහා ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. චුට්ටක් ඉන්න දුර පුතාලා අපි මේක ලියාගෙන අපි විනාඩි 10ක ඉන්ටර්වල් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි මේක බැලුවොත් එහෙම ඩයිනමෝවෙහි දංගරේ පුට සංඛ්‍යාව සහ චුම්බකයේ ප්‍රබලතාවය වැඩි කිරීමෙන් ඩයිනමෝවේ එතකොට දංගරේ පුට සංඛ්‍යාවයි චුම්බකයේ ප්‍රබලතාවය වැඩි කිරීමෙන් ඩයිනමෝවේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ නැහැ. ඇත්තටම ඒක චුට්ටක් ඉන්න මේක කාර්යක්ෂමතාවය කියලා අපි ලියා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දාංගරේ පොට සංඛ්‍යාවයි චුම්බකයේ ප්‍රබලතාවය වැඩි කිරීමෙන් එතකොට ඩයිනමෝවේ එතකොට මේ අවස්ථාවේදී විද්‍යුත් නිපදවන ප්‍රමාණය අපිට වැඩි කර ගන්න පුළුවන් කියන එක. එතකොට චුට්ටක් ඉන්න එතකොට ඩයිනමෝවේ එතකොට විද්‍යුතය නිපදවන ප්‍රමාණය වැඩි කරගත හැකිය කියලා ලියන්න පුළුවන්. දංගරේ පොටවල් සංඛ්‍යාවයි එතකොට චුම්බකයේ ප්‍රබලතාවයයි එතකොට වැඩි කරාම ඩයිනමෝවේ විද්‍යුතය නිපදවන ප්‍රමාණය වැඩි කරගත හැකිය. මෙතන මේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්නවා කියලා කියන්නේ ඇත්තටම මේකෙදි මේ කියන්නේ ඒ කොටස. නමුත් කාර්යක්ෂමතාවය කියන එක වෙන තේරුමක් තියෙනවා. ඒක නිසා මම ඒක ලිව්වේ ඇත්තටම මේකෙදි මේ මේ පොතේදී මේ අර්ථකථනය කරලා තියෙන්නේ මේ කොටස. එතකොට ඒ විද්‍යුතයේ නිපදවන ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. නැතුම ඒ කාර්යක්ෂමතාවය කියන එක දුල පුතාලා ඉස්සරහට ඉගෙන ගන්නවා. 9 ශ්‍රේණියේදී එහෙම ඒ කොටස නෙවෙයි මේ කියන්න හදන්නේ. මේ කොටස කියන්න හදන්නේ ඒ පොතේ එළියන කෙනා. එතකොට මේ අදහස් කරලා තියෙන්නේ මේ කොටස වෙන්න ඕන. එතකොට ඒ විද්‍යුතයේ නිපදවන ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් කියන එක. එතකොට ඒකේ දංගරේ පොට සංඛ්‍යාවයි එතකොට චුම්බකයේ ප්‍රබලතාවයයි වැඩි කරාම අපි මෙතනින් විනාඩි 10ක ඉන්ටර්වල් එකක් අරගෙන අපි තව විනාඩි 10කින් එතකොට දැන් වෙලාව මං හිතන්නේ දුල පුතාලාගේ 7 වෙන්නේ නැති 7යි 4 වෙන්නේ නැති 7යි 14ට අපි පටන් ගන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටස. මේක ලියාගෙන ඉවර නම් දුල පුතාලා ඒ පොඩ්ඩක් පරිගණකයේ හරි ෆෝන් එකෙන් හරි ඈත් වෙලා S2 පොඩ්ඩක් විවේක ගන්න. එතකොට ඒක වැදගත් වෙනවා. අපි තව විනාඩි 10කින් පන්තිය පටන් ගන්නවා.